ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම අද ප්‍රඥා නාලිකාව තුලින් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා විකාශනය කරවා ගන්නට තමන්ගේ දායකත්වයේ ගැන කටයුතු කරන්නේ මානගොඩ පාර මාපලගම ගාල්ල පදිංචි KMM මාලි මේනකා මහත්මියත් අසංග චන්දිමාල් කැටපේ ආරච්චි මහත්මාත් ක්‍රිෂාන් රන්දෙව් කැටපේ ආරච්චි කියන මේ පින්තුන් එකතු වෙලා අද මේ දේශනාවට දායකත්වයෙන් කටයුතු කරනවා. විශාල පිරිසක් අදත් මේ දේශනාව ශ්‍රවණය කරනවා. ඒ හැම දිනාටම විශාල කුසලයක් අද මේ දේශනාව තුලින් රැස් වෙනවා. ඒ වගේම දේශනාව සිද්ධ කරන මාලි මේනකා මහත්මිය අසංක චන්දිමාල් කැටපේ ආරච්චි මහත්මයා ප්‍රදාන පින්තුන්ටත් විශාල කුසලයක් රැස් වෙනවා. මොකද මේ ධර්මයේ තුල පුද්ගලයාව සසරට එකතු කරන සංසාරයේ සමග සංයෝග කරන මූලික දේවල් ඇත්තේ නැහැ. සංසාරයට සංයෝග කරන මූලික දේවල් ඇත්තේ නැහැ. එතකොට සංසාරයට සංයෝග කරන මූලික දේවල් ඇත්තේ නැති නිසා සංසාරයට එකතු කරන මූලික දේවල් ඇත්තේ නැති නිසා විශේෂ දේ තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළ පණිවිඩය තුළ නිවීමමයි උද්ගත වෙන්නේ. මොනවද සංසාරයට එකතු කරන්නේ? ඔබ තුල පවතින මොනව නිසාද ඔබ සංසාරයට යන්නේ? ඔබ තුල පවතින කවර දෙයක් නිසාද ඔබ නිර්වාණය පැත්තට යන්නේ? අන්න ඒක හොඳට තේරුම් ගන්න ඕන. පින්වත්නි, තමන්ගේ අත්දැකීම් ලෝකයේ තුල තමන් අත්දැකීම් ගන්නකොට ඒ අත්දැකීම තුල රාගය තිබ්බොත් විතරයි සංසාරයට එකතු වෙන්නේ. ද්වේෂය තිබ්බොත් විතරයි සංසාරයට එකතු වෙන්නේ. මෝහය තිබ්බොත් විතරයි සංසාරයට එකතු වෙන්නේ. එහෙමනම් කේන්ද්‍රගතව බුදුරජාණන් වහන්සේ අපට වදාලා පින්වත් මහණෙනි, රාග ද්වේෂ මෝහ ඇති වෙන තාක් කල් විතරයි මිනිසු සසර යන්නේ. රාග දේශ මොහ ඇති වෙන්නේ නැත්තම් යා නිවනටයිපත් වෙන්නේ. එහෙමනම් ගැටලුව තියෙන්නේ අපේ අත්දැකීමේ නෙමෙයි. ගැටලුව තියෙන්නේ අත්දැකීම ඔස්සේ අපේ හිතේ ඇතිවෙන රාගය. ගැටලුව තියෙන්නේ පින්වත්නි ද්වේෂය නෙමෙයි. ගැටලුව තියෙන්නේ අපේ අත්දැකීම තුළ උද්ගත වන ගැටලුව තියෙන අත්දැකීමේ නොව අපේ හිත තුළ ඇතිවෙන ද්වේෂය. ගැටලුව තියෙන්නේ අපේ අත්දැකීමෙන් නොව ඒ අත්දැකීම ඇතුළට ගන්න මුලාවේ. මෝහය කියන්නේ ඒකටනේ. එහෙමනම් රාග දේශ මෝහ කියන ඒවා භෞතිකව හොයන්න බෑ. වල්ලලා හොයාගන්න බෑ. මෙන්න රාගය, මෙන්න ද්වේෂය එහෙම පුළුවන් ද හොයන්න? බෑ. ඇයි රාග ද්වේෂ මොහ එහෙම අල්ලලා හොයාගන්න බැරි? ඒවා හැඟීම්. එතකොට ඒවා හැඟීම් නිසා භෞතික නෑ, ඒක පාර භෞතිකයි. භෞතිකත්වයේ ඉක්මවා ගියපු එකක්. හැඟීම්. හැඟීම් ඇති වෙන්නේ කොහෙද? අතේ, කනේ, කරේ, දිවේ, ඇසේ කොහෙවත් ඇති වෙනවද හැඟීම්? නෑ. හැඟීම් කොහෙද ඇති වෙන්නේ? හිතේ. එතකොට හැඟීම කියන එක හිතේ ඇති වෙන දෙයක්. එතකොට මේ හිතේ ඇති වෙන හැඟීමට දුන්න වටිනාකමට අනුව තමයි එයා තුල ක්‍රියාත්මක වීම මට ගන්න. හිතේ ඇති වෙන හැඟීමට අනුව හැඟීමට දුන්න වටිනාකමට සාපේක්ෂව තමයි හිතේ වටිනාකම් ඇති වුණාම ඒ වටිනාකමට වටිනාකම දෙන්න ගියාට පස්සේ තමයි එයා සිතින් කයින් වචනින් කර්ම කරගන්නේ. අන්න ඔහොමයි කර්ම කෙරෙන්නේ. කර්ම කෙරුණාම මොකද්ද වෙන්නේ?
කර්ම කෙරුණාම ආය ආය උපදිනවා. එහෙනම් කර්ම කෙරෙන එකයි ගැටලුව. කර්ම සංස්කාර සකස් වෙන එකයි ගැටලුව. ඒතර කර්ම සංස්කාර සකස් නොවෙනවා නම් කොහෙද උපදින්නේ? බුද්ධ දේශනාව කියනවා කම්ම යෝනි, කර්මය තමයි මහණෙනි උප්පත්ති ස්ථානය. කම්ම බන්දු, ඥාතිවරයා කර්මය. කම්ම පටිසරණෝ, මහණෙනි පිළිසරණ කර්මය. කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ, දායාදයක් කර්මය. දායාදයක් කර්මය. බලාන යද්දී ඔක්කොම කර්මය. කර්මය. එතකොට කර්මය නම් කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණෝ ඔක්කොම කර්මය නම් උත්පත්ති ස්ථානයත් කර්මය නම් කම්ම යෝනි. උත්පත්ති ස්ථානයත් කර්මය නම් කර්ම සකස් වීමක් නැත්තම් උත්පත්ති ස්ථානයක් නැහැ. පුනර්භවයක් නැවත පැනවෙන්නේ නැහැ. පිළිසරණක් නැහැ. විඥාණයට පිළිසරණක් නැහැ. කම්ම පටිසරණෝ පිළිසරණකුත් නැහැ. එහෙනම් කර්මයේ ඒ කියන්නේ මිනිස්සු හිතාගෙන ඉන්නවා දැන් පිළිසරණ පින කියලා. එතකොට පුණ්‍ය කර්මයේ පිළිසරණ කියලා හිතන්න. පුණ්‍ය කර්මයක් පිළිසරණ නෙමෙයි. ඇයි? පුණ්‍ය කර්මයට අනුව නැවත උපතක් කරා යනවා. දැන් අපේ ඉලක්කය මොකද්ද? අපේ ඉලක්කය තමයි පුනර්භවයක් නොපැනවෙන ආකාරයට මිය යන එක. නැවත උපතක් කරා නොයන ආකාරයට දුක නිරුද්ධ කරලා දාන එකයි අපේ ඉලක්කය. හේතුව මේ විඳවන්නේ උපන් නිසා. විඳවන්නේ මොකක් නිසාද? උපන් නිසා. මේ ඔක්කොම ජරා මරණ දුක පින්වත්නි උපන් නිසා. ඉපදුණු නිසා නිදවන්නේ. ඉපදුනේ නැත්තම් විඳවීමක් නැහැ. උපන්නේ නැත්තම් කොහෙද විඳවීමක්? එහෙනම් නැවත උපතක් කරා දැන් කෙනෙක් පින්වත්නි මේ මනුස්ස ලෝකෙට එන්නෙම පිනකට. මනුස්ස ලෝකේ කියන්නේ සුගති භූමියක්. මේකට ආවත් බලන්නකො සුළුපටු දුකක්ද තියෙන්නේ කියලා. පොඩි පහේ දුකක්ද තියෙන්නේ මනුස්ස ලෝකේ? නෑ. ස්වල්ප දුකක් නෙමෙයි මනුස්ස ලෝකේ තියෙන්නේ. එතකොට මේ මනුස්ස ලෝකයේ තුල පවතින දුකත් සුළුපටු එකක් නෙමෙයි. එතකොට නිරේ ගැන කවර කතාන්දරද? එහෙමනම් අපි දැනගන්න ඕන දැන් අපිට උවමනාව තියෙන්නේ නැවත මේ පුනර්භවයේ හැදෙන්නේ නැති විදියට දුක නිමා කරගන්න නම් එතකොට ඒවා සකස් වීම මත ගොඩනැගෙන ප්‍රවේශයන් නම් කොහොමද මේවා සකස් වෙන්නේ කියලා අපිට ඊටාම ගැඹුරින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා විනා සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට නම් මේ කතාව තේරෙන්නේ නැහැ. දැන් බලන්න එතකොට අපිට තේරෙනවා රාගය, ద్వේෂය, මෝහය හිතේ තියෙන තාක්කල් විතරයි උපදින්නේ. හොඳයි රාගය, ద్వේෂය, මෝහය ඇති වෙන්නේ කොහෙද? හිතේ. හිතට කොහෙන්ද රාගයක්? හිතට කොහෙන්ද ද්වේෂයක්? ඉපදුණු ගමන් ළමයෙකුට රාගයක් තියනවද? නැහැ. රාගයක් නැහැ. එහෙනම් මේ හිතේ රාගය ඇති වෙන්නේ කොහොමද? ද්වේෂය ඇති වෙන්නේ කොහොමද? මේ හිතේ ඇලීම් ගැටීම් පහළ වෙන්නේ කොහොමද? මේ හිතේ මනාපකම් අමනාපකම් ඇති වෙන්නේ කොහොමද? ඒවා පිළිබඳ නුවණක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයට තියෙන්න ඕන. ඒක නැතුව වත්පිළිවෙත් විතරක් නම් තියෙන්නේ. යාට ලොකු ගමනක් යන්න බෑ. වත්පිළිවෙත් විතරක් තියෙනවා නම් යාට ලොකු දැක්මක් නැහැ. ලොකු ගමනක් නැහැ පිළිමත්. ලොකු ගමනක් යන්න බැරි බුදුරජාණන් වහන්සේ වදාළේ මේක හිතේ අවුලක් විදියටයි. හැබැයි මේ හිතේ අවුල නිකන් දෙවියන් වහන්සේ දැම්මය අම්මා දැම්මය එහෙම කියන්න බෑ. හිතේ රාග ද්වේෂ මෝහ ඇති වෙන්නේ හිතේ රාග ද්වේෂ මෝහ ඇති වෙන ආකාරයට කල්පනා කළොත් විතරයි. අන්න තව දෙයක් අපිට තේරෙනවා. එහෙනම් රාග ද්වේෂ ඇති වෙන්නේ ඇලීම් ගැටීම් ඇති වෙන්නේ මනාප අමනාපකම් ඇති වෙන්නේ කොහොමද? ඒ විදියට මානසිකාරය කළොත් විතරයි. මානසිකාරය කළොත් විතරයි.
ඒ විදිහට දැන් බලන්න පින්වත්නි සද්ධාව ඇති වෙන විදිහට මානසිකාරය කරගෙන යනකොට තමයි සද්ධාව උපදින්නේ. දැන් මේ වෙලාවේ ධර්මාවබෝධය ඇති වෙන ආකාරයට ඔබ මානසිකාරයේ පවත්වමින් තමයි දැන් බණ ටික අහන්නේ. එතකොට දැන් ඔබට ඇති වෙන්නේ මොකද්ද? ධර්මාවබෝධයක්. එහෙමනම් මේ ඔක්කොම Tamange හිතේ ඇති වෙන දේවල්. හැඟීම්. ඒවට වටිනාකමක් දුන්නාම, ඒ හැඟීමට වටිනාකමක් දුන්නාම ඒ தત્ත්වයේ තුල තමයි එයා සිතින් කයින් වචනින් ක්‍රියාත්මක වෙන්නේ. ඕකම තමයි ධර්මී කියන්නේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි මම චේතනාවටමයි කර්මී කියන්නේ. චේතනාවට කර්මී කියන්නේ. අර හිතේ තියෙන රාග දේශ මොහ ඒ චේතනාවලටමයි මහණෙනි කර්මී. ඇයි? ඒවා ඇති වුණාම අවිද්‍යාවත් මිශ්‍ර නම් ඒ හැඟීමට වටිනාකමක් දුන්නාම ඒ හැඟීම විසින් එයා සිතින් කයින් වචනෙන් ක්‍රියාත්මක කරන්නේ නැද්ද? ක්‍රියාත්මක කරන චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනස. චේතනා පහල කරගෙන මිනිස්සු මොකද කරන්නේ? සිතින් කයින් වචනෙන් හැසිරෙනවා. ඒ විදියට හැසිරෙන්න එයා තුල නොයේ කර්ම සකස් වෙනවා. එතකොට ආයි උපතක් කරා යන්න භූමිය සූදානම් නිසා නැවත ඒ භූමිය පිණුම් ගහන්න විඥානේ පිහිටනවා. එතකොට එහෙමනම් දැන් අපට ගැටලුවක් තියෙනවා. පුංචි දරුවෙක්ගේ හිතේ වුණත් වැඩිහිටියෙක්ගේ හිතේ වුණත් රාගයේ දේශේ ඉබේ ගලන්නේ නැහැ. උපතින්ම ගෙනාපු කුසලතාවයක් තියෙන්න ඕන. ඒකට අපි කියනවා අනුසය කියලා. උපතින් ගෙනාපු කුසලතාවයට අපි කියනවා අනුසය කියලා. ස්වභාවයෙන්ම අපේ හිතේ අනුසය තියෙනවද නැද්ද? තියෙනවා. අනුසය තියෙනවා. කාමරාගානුසය, පටිඝානුසය, මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය ඔය විදිහට අනුසය මට්ටමින් අපේ හිත තුල ක්‍රියාත්මක වීමක් තියෙනවා. ඒ අනුසය මට්ටමින් අනුසය තියෙන්නේ කොහොමද දන්නවද? අනුසය තියෙන්නේ හරියට අලු යට ගිනි වගේ. අලු යට එතකොට හොඳට දැවිච්ච හොද්දට මේ ගිනි අඟුරු තියෙනකොට අලු උඩින් තිබ්බට දුම නගින්නේ නැහැ. නමුත් ඒක දන්නේ නැති කෙනෙක් ඒක පෑගුවොත් ඇල්ලුවොත් එම් පිච්චෙන්නේ නැද්ද? පිච්චෙනවා. එතකොට අනුසය ඇයි මේ උපදිනකොට මේ හිතේ අනුසය තියෙන්නේ? හිතේ අනුසය තියෙන්නේ පින්වත්නි ඔබද මමද සාංශාරිකයි. අපි ඔය සංසාර පුරුදු කියන්නේ අනුසය වශයෙන් හිතේ බැහැගත්ත දේවල් තියෙනවා. ඒවා ඔය හිතේ තියෙනවා. එතකොට ඒ හිතේ අනුසය වශයෙන් පවතින එකේ දියුණු අවස්ථාවට අපි කියනවා ඒ කියන්නේ හිතේ අනුසය ක්‍රියාත්මකයි ස්වභාවයෙන්ම හිතේ අනුසය තියෙනවා ඒක සංසාරයෙන් පෝෂණය වෙන්නේ. දැන් අපි නම් පටිඝය කියලා පටිඝානුසය හරියට පෝෂණය වෙන්නේ තිරිසන් ලෝකෙන් නෙමෙයි. අපි ගොඩාක් කාලයක් පින්වත්නි ඉපදිලා ඉඳ ඇති තිරිසන් ලෝකේ සමහර ඔය මාංශ භක්ෂික සත්තු වෙලා එහෙම. මාංශ භක්ෂික සත්තු එහෙම වෙලා උපදිලා ඉඳ ඇති. එතකොට පින්වත්නි හරියට ද්වේෂයෙන්මයි වැඩ කරලා තියෙන්නේ. බොහොම කරුණාවන්ත අදහසකින් අනිත් කරුණාව ගැන තිරිසන් සතෙක් දන්නවද? අනිත් එක තමයි එහෙම තිරිසන් සතෙක් තවත් සතෙක් මරාගෙන අනුභව කරනකොට කොයිද පින්වත්නි කරුණාවක්? වෛරයෙන්මයි, ද්වේෂයෙන්මයි, ගැටුමින්මයි තවත් සතෙක් ඝාතනී කොටගෙන අනුභව කරන්නේ. ඔන්න ඔය විදිහට මේ තිරිසන් ලෝකෙන් හරියට අනුසය පෝෂණය වෙලා තියෙනවා. මොකක්ද පෝෂණය වුනේ? පටිඝානුසය. ඔය විදිහට සාංශාරිකවම ගෙනාපු කුසලතාවයක් අපිට දැන් තියෙනවා. උපදිනකොටම තියෙනවා. ඒවට අනුසය කියලා කියනවා. ඒ අනුසයේ දියුණු අවස්ථාවට ටිකක් මෝරපු අවස්ථාවට අපි කියනවා මොකද්ද? අනුසයේ මෝරපු අවස්ථාවට කියනවා පින්වත්නි අනුසයේ මෝරගෙන ආපු එකට කියනවා
ආශ්‍රව කියලා. ආශ්‍රව. අනුසය මෝරපු අවස්ථාවට. එතකොට මේ අනුසය මෝරපු අවස්ථාවට ආශ්‍රව කියනවා. ඒ ආශ්‍රව වර්ග තුනක් තියෙනවා. මොනවද? කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා. මෙන්න මේ ආශ්‍රව තියෙන තාක්කල් තමයි අපි උපදින්නේ. ඒ ආශ්‍රව වලටම තමයි අපි කියන්නේ පින්වත්නි, ඒ ආශ්‍රවම පදනම් කරගෙන තමයි යාගේ හිත තුල රාග දේශ මොහයන් වැඩෙන්නේ. රාග දේශ මොහයන් වැඩෙන්නේ. මෙන්න මේ ආශ්‍රව මට්ටමින් හිතේ ක්‍රියාත්මක වන දේවල් කාමරාගානුසය මේ කාමරාගානුසය පටිඝානුසය ආදී අනුසය මට්ටමේම දියුණු අවස්ථාවට අපි මුහුණ දෙනවා ආශ්‍රව, කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා. මෙන්න මේ ආශ්‍රව පින්වත්නි තියෙන තාක්කල් තමයි එයාගේ හිත රාග ද්වේෂ මොහයන්ගෙන් වැටකන්නේ. ඒතොරේ ආශ්‍රව ගලවලා අයින් කරලා දාන එකට අපි කියනවා ආසවක්කය ඥානය කියලා. අන්න ඒ ඥානය උපදවා ගන්න තමයි අපි මේ ඔක්කොම කරන්නේ. ඔක්කොම කරන්නේ ඒකට. එතකොට මේ ආශ්‍රව හිතේ ඇති වෙනකොට කාමාශ්‍රව තියෙන නිසා හිත ස්වභාවයෙන්ම කැමැත්ත මත පදනම් වෙනවා. එතකොට මේ වැඩපිළිවෙලට බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා, ඉස්මතු කරලා පෙන්නවා මේ හිතේ ඇතිවෙන මේ අවුල ලියා ගන්න වැඩපිළිවෙලක්. මේ ප්‍රශ්නේ විසඳ ගන්න වැඩපිළිවෙලක් අපට පෙන්නවා. එතකොට පින්වත්නි මේ ආශ්‍රව අනුසය මේවා ඔක්කොම හිතේ ඇති වෙන දේවල්. ඇඟේ කොහෙවත් ඇති වෙන එකක් නෙමෙයි. ආශ්‍රව අනුසය මේවා ඔක්කොම හිතේ ඇති වෙන දේවල්. එතකොට මේ හිතේ ඇති වෙන මේ ධර්ම අනිත්‍ය වශයෙන් යම් වෙලාවක බැලුවොත් කවර ධර්මයක් වුණත් හිතේ ඇති වෙන ධර්ම අනිත්‍ය වශයෙන් බැලුවොත් එහෙම දකින්න පුළුවන් වුණොත් පින්වත්නි අන්න ඒක තමයි ප්‍රශස්ත මට්ටම. ප්‍රශස්ත මට්ටම. එතකොට දැන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ත්‍රිලක්ෂණයෙන් බලන්න කියනකොට මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ කය අනිත්‍යයි කියන එක විතරයි. අනේ ඕ ඉතින් ඒ කාලේ කොණ්ඩේ හොඳට තිබ්බා. දැන් කොණ්ඩේ සුදු වෙලා අනිත්‍යයි. ඒ අනිත්‍යතාවය ගැනමද මේ කිව්වේ? නෑ. බුදුරජාණන් වහන්සේ අපිට මතක් කළා පින්වත් මහණෙනි මූලික වශයෙන් බෙදා බලන්න. බෙදලා බලන්න කියනවා අර මුල් වටිනාකමම තියනවාද කියලා. බෙදලා බලන්න යන්නේ ඒකටයි. ඒකට අපි ධර්මයේ කියනවා විභජති කියලා. ආදේශනා, පඤ්ඤපනා, පට්ඨපනා, විවරණා, විභජනා. විභජනා කියන්නේ මහණෙනි බෙදා බලන්න කියන එක. බෙදනවා. ඇයි අපි බෙදලා බලන්නේ? බෙදලා බලන්නේ පින්වත්නි මේ රාග ద్వේෂ මෝහ හිතට ගලන්නේ රාග ద్వේෂ මෝහ හිත තුල උද්ගත වෙන්නේ පින්වත්නි තමන් අත්දකින්න ලෝකයේ තුලින්. එතකොට අපි අත්දැකීම ගන්නේ කොහොමද? ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසින්. එච්චරයි. ඔයිට වඩා අපිට අත්දැකීම ගන්න පිළිවෙලක් නැහැ. ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසින් අත්දැකීම ගන්නවා විනා අපිට අත්දැකීම ගන්න විදියක් නැහැ. එහෙමනම් අපි ඇසෙන් අත්දකින්න සීමාව තුලදී තමයි අපේ හිතේ රාගය හෝ ද්වේෂය හටගන්නේ. අපි කනින් අත්දකින්න ලෝකයේ තුල තමයි පින්වත්නි අපේ රාගය හෝ ද්වේෂය හටගන්නේ. ඇස කන නාසය දිවකය මනස තුලින් රාගය ද්වේෂය හටගන්න විදියට අපි මේ ඇස කන නාසය දිවකය මනස පරිහරණය කරනවා. එතකොට මේ පරිහරණය කරන ලෝකයේ තුල වටිනා ඔන්න තව එකක් අහගන්න. පරිහරණය කරන ලෝකයේ තුල වටිනාකම හිතේ තියෙන තාක්කල් විතරයි රාගයක් හෝ ද්වේෂයක් ඇති වෙන්නේ. පින්වත්නි ඔබට වටින්නේ නැති ඒවා එහෙන් දැක්කාම එතනම අතහැරෙන්නේ නැද්ද? අතහැරෙනවා. දැන් ඔබ පාරේ ඇවිදගෙන යනවා. ඒතකොට පාරේ එක බෝඩ් ගහලා තියෙනවා. එතකොට මේ බෝඩ් අපි කියවලත් බලනවා.
ඒ වුණාට අපිට ඒ වගේ වටිනාකමක් හිටින්නේ නැති නිසා අපිට මේ බෝඩ් එක එතනම අතෑරලා යනවා. විශේෂ අදහසක් නැහැ. එහෙමනම් ඇහින් සමහර දේවල් දැක්කන් පස්සේ ඒ දකින්න දේවල් නිසා අපි තුල අපේ හිතේ වටිනාකමක් හිටිනවා. වටිනාකමක් හිට්ටට පස්සේ ඒක Tamanගේ වසඟේ පවත්වගෙන යන්න වටිනාකමක් පෙන්වුණාට පස්සේ වසඟේ පවත්වගෙන යන්න එයා සිතින්ද කයෙන්ද වචනෙන්ද ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන වාරයක් පාසා කර්ම සකස් වෙනවා, රැස් වෙනවා. ඔන්න ඔය කර්ම සකස් වීමයි ගැටලුව. කර්ම සකස් වීමයි ගැටලුව. එතකොට එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපට මුලින්ම මතක් කළා බෙදලා බලන්න කියලා. ඒ බෙදලා බලනකොට අර වටිනාකම තියෙනවද කියලා බලන්න කිව්වා. දැන් සත්‍ය වශයෙන්ම වටිනාකම තියෙන දෙයක් නම් බෙදලා බලනකොටත් වටිනාකම තියෙන්න ඕනද නැද්ද? බෙදලා බලනකොටත් පින්වත් මේ වටිනාකම තියෙන්න ඕන. දැන් බෙදලා බලනකොට වටිනාකම නැත්තම් ඒක සත්‍ය වශයෙන්ම වටිනවා කියන තැන කතා කරගන්න බෑ. බෙදලා බලනකොට වටිනාකම නැත්තම් ඒක සත්‍ය වශයෙන් වටිනවා කියන සම්මතයෙන්ම කතා කරන්න බෑ. දැන් පුටුවක් ගන්න. දැන් පුටුවට සෑහෙන වටිනාකමක් තියෙනවා. ඒවා පරණ වෙන්න වටිනාකම වැඩි සමහර පුටුවල. සමහර ඒවාට වටිනාකම වැඩි. ඇන්ටික් භාණ්ඩ කියන්නේ වටිනාකම වැඩි. දැන් ඇත්තටම වටිනාකම පුටුවට තියෙනවා නම් පුටුව බෙදලා බලනකොට ඒ වටිනාකම තියෙනවා. දැන් හොඳට බලන්න දැන් පුටුවක් තියෙනවා. සමහරට ඒ පුටුව දිහා බලලා කෙනෙක් කියන්න පුළුවන් මම මේකට රුපියල් 50000ක් දෙන්නම්. එහෙම කියන්න පුළුවන්. දැන් අපේ හිතේ තියෙන පුටුව වටිනවා කියලා. පුටුව 50000ක්ම වටිනවා කියලාත් අපි හිතාගෙන ඉන්නවා. මේක නම් 50000කට සෑහෙනවා කියලාත් අපට හිතෙනවා. අන්න ඔය වගේම අපිට අදහසක් තියෙනවා මේ රූපය ගැන. මොකක්ද අපි තුල පවතින අදහස? මේ රූපේ සම්බන්ධ අපි තුල පවතින අදහසක් මම මගේ ආත්මය කියලා. මේ රූපේ සම්බන්ධයට තණ්හාවක් තියෙනවා, මානයක් තියෙනවා, දික්තියක් තියෙනවා. හරියට පුටුව 50000ක් වටිනවා වගේ. ඒ වගේ. දැන් පුටුව ඇඳි ටිකක් ගලවනවා. කකුල් ටිකක් ගලවනවා. ඊට පස්සේ එළි යන්න ටිකක් එහෙම තියෙනවා. ඔක්කොම කෑලි වලට ගලවනවා පුටුව. ඔක්කොම ගලවලා එක මීටරට බඳිනවා. එක මීටරට බැඳලා පැත්තකින් තියනවා. තිබ්බාම කවුරුවත් ඒකට පුටුව කියනවද? කියන්නේ නැහැ. ඒකට මිනිස්සු මොකද්ද පින්වත්නි කියන්නේ? ඒකට කියන්නේ ලී කෑලි ටිකක් කියලා. ලී කෑලි ටික. අන්න බෙදුව දැන්. ලී කෑලි ටිකක්. දැන් කවුරු හරි පින්වත්නි ලී කෑලි ටිකට කියනවද පුටුව කියලා? කියන්නේ නැහැ. කවුරු හරි මේ ලී කෑලි ටිකට අර මුලින් කියපු 50000ක වටිනාකම දෙයිද? මුලින් 50000ක් කියවනේ පුටුවට. ඒ 50000 වටිනාකම දැන් මේ ලී ටිකක් අල්ලගෙන ඒක එක මිටට බැඳලායි තියෙන්නේ. ඒකට කවුරු හරි කියයිද අනේ 50000ක් වටිනවා කියලා කියයිද? කියන්නේ නැහැ. එහෙනම් දැන් අපිට පුටුවේ තිබ්බ ලී කෑලි ටික බෙදාගෙන යනකොට වටිනාකම අඩු වුණාද නැද්ද? අඩු වුණා. දැන් වටිනාකම පේන්නේ අර 50000ක ඒ ලී කෑලි ටික වටිනාකමක් දෙන්න පුළුවන්. හැබැයි අර මුලින් දුන්න තරම් වටිනාකමක් තියනවද? නෑ. අන්න ඔය නිසා තමයි බුදුරජාණන් වහන්සේ විභජති මහණෙනි බෙද බෙදා බලන්න කිව්වේ. ඒ කියන්නේ බෙද බෙදා බලනකොට Tamange හිතේ වටිනාකම හිතින්නේ. වටිනාකම කියන්නේ Tamange හිතෙන් දුන්න හැඟීමක් පිටින්වත්. ඒකනේ ඔබට වටිනා දේ මට වටින්නේ නැත්තේ. මට වටින දේ ඔබට සමහරට වටින්නේ නැහැ.
ඔබේ දරුවාට ඔබ වටිනාකමක් දීලා තිබ්බට එයා මට ඉච්චර වටින්නේ නැහැ. එහෙමනම් තමන්ගේ අත්දැකීම් ලෝකයේ තුල වටිනාකම කියන්නේ තමන් හිතින් දුන්න එක. ඒ හිතින් දුන්න වටිනාකමට අපි කොච්චර මුලා වෙලාද කියනවා නම් ඒ හිතින් දුන්න වටිනාකමට මුලා වීම නිසා ඒක තමන්ගේ වසඟේ පවත්වන්න හදනවා. අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණයවත් නොපෙන් එච්චරට මෝහය පවතිනවා. මොකද මෝහය පවතින තාක්කල් තමයි රාගයයි ද්වේෂයයි පවතින්නේ. එක්ක රාගය එක්ක ද්වේෂය. දැන් බලන්න දැන් ලී කෑලි ටික එක මිටට බැඳලා තියෙනකොට කවුරුවත් කියන්නේ නැහැ නි පින්වත්නි අනේ මේ ලී කෑලි ටික 50000ක් වටිනවා. දැන් කෝවර පුටුවට දුන්න වටිනාකම බෙද බලනකොට මොකුත් නැහැ. තවත් දක්ෂ කෙනෙකුට හිතන්න පුළුවන් ඕන වටිනාකම තවත් අඩු වෙන විදිය. තවත් කෙනෙකුට පුළුවන් මොකක්ද මේ ලී කෑලි වල තියෙන්නේ? අන්න එයාට පුළුවන් බලන්න. මේ ලී කෑලි වල තියෙන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. මම මේ ලී කෑලි කී හිතාගෙන හිටියට මේ ලී කෑලි වල සැකැස්ම කියන්නේත් පඨවි ආපෝ තේජෝ වායෝ වලට. ලී කෑලි කියන්නේ ඒවට. ලී කෑලි ටිකක් කියන්නේ මේ ලී කෑලි වල ASCII තියෙන මූල ධාතු 4ක්. මූල ධාතු 4ක්. එතකොට මේ මූල ධාතුවයි එළියේ තියෙන මූල ධාතුවයි අතර වෙනසක් නැහැ. වෙනසක් නැහැ. අනේමත් බලන්න පුළුවන්. මූල ධාතු 4ක්. ඕකම දැන් අපිට ඕවනා තියෙන අපේ අවබෝධයට ඕක පාවිච්චි කරන්නයි. අපිත් දැන් බලනවා මුලින්ම දැන් අපි මේ මම මගේ දරුවාය මගේ අම්මාය මගේ තාත්තාය මගේ දුව පුතාය කිය මේවා බාහිර ලෝකයක් අභ්‍යන්තර මම කියන ස්වභාවයත් අල්ලගෙන හිටියට බෙදා බැලුවට පස්සේ කොහොමද බෙදන්නේ? එක එක විදිහට බෙදන්න පුළුවන්. ඒකේ කායානුපස්සනා භාවනාවක් කරන්න කියලා අපි කියන්නේ. දෙතිස් කුණුඹ කොටස් වලට විදිහට බෙදනවා. එනේ ඔන්න ඊට පස්සේ කේස්ලොම් නියදත් සමමස්නහර ඇට මිදුළු අකුගඩු හදවත ආත්මාව ඔය විදිහට බෙදනවා. බෙදලා වෙන් කරාට පස්සේ දැන් මම කියලා හිතාගෙන ඉන්න මේ රූපය ඔය විදිහට බෙදුවොත් දැන් මම කියන ස්වභාවයේ කොයි කෑල්ලටද අයිති? 32කට බෙදනවනේ අපි. පඨවි කොටස් 20කුයි ආපෝ කොටස් 12කට බෙදනවනේ. දැන් ওই එකම මේස් එක 32ම වෙන් කරලා තියෙනවා. ඔක්කොම වෙන් කරනවා. වෙන් කරලා තිබ්බොත් ඒ වෙන් කරලා තියෙන කෑලි ටික ඔක්කොම විසිරුවලා බලන්නකො කොයි කෑල්ලේද මම කියලා නියෝජනයක් තියෙන්නේ කියලා. නෑ. එහෙනම් මම කියලා මම මේ හිතාගෙන ඉන්න රූපේ මොකක්ද පදනම? සකස් වෙලා. සකස් වෙච්ච රූපේට තමයි මම කියලා කියන්නේ. විසිරෙව්වට පස්සේ මම කියලා කෙනෙක් ඉන්නවද? අන්න ඔහොම බෙද ඔය කායානුපසනා භාවනා ක්‍රම වලින් කියන්නේ බෙදා බලන්න. එතකොට අර මුලින් වටිනාකම අඩු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒවා තුලත් පවතින ස්වභාවය මොකක්ද කියලා බලනකොට හරියට අර ලී කෑලි ටික විසිරුවලා පුටුව වෙනස් වෙනකොට අර පුටුවට දුන්න වටිනාකම ලී කෑල්ලට මිනිහෙක් දෙන්නේ නැහැ. ඊට පස්සේ ලී කෑල්ලෙත් මොනවද තියෙන්නේ කියලා හොයනකොට මේ ලෝකයේ සකස් වෙච්ච හැම දෙයකම තියෙන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ වායෝ ධාතු කියලා දක්ෂ ශ්‍රාවකයෙකුට මේ කයම භාවනාමය අත්දැකීමක් විදියට මෙතන මේ මගේ රූපේ කියලා මේ ටිකත් විසිරුවලා බලනකොට මෙතන තියෙන්නේ පඨවි කොටස් 20ක්. ඔන්න දැන් මෙයා පොදුවේ බලනවා ආපෝ කොටස් 12ක්. එතකොට මේ ධාතු ස්වභාවය ඔබට මතක ඇති දැන් මම ඉස්සෙල්ලා කිව්වා ඒ ධාතු ස්වභාවයයි ලෝකේ ධාතු ස්වභාවයයි එකක් විදියට දකින්න කිව්වා. එහෙනම් මේ පඨවි කොටස් වල කෙස් වල ලොම් වල නියවල දත් වල සමි මේවා දන්නේ නැහැ. මේවට හිම මේ සවිඥානික බවක් නැහැ ඇත්තටම බෙදුවට පස්සේ. ඒ කියන්නේ මම මේ හම මගේ කියලා හිතාගෙන හිටියට හම නඩත්තු කරන්න අපි ගොඩාක් දේවල් කළාට පින්වත්නි මේ හම දන්නේ කළුයිද සුදුයිද කියලාවත්. ඒක අපි හිතෙන් දුන්න වටිනාකමක්.
හිතෙන් දුන්න වටිනාකම. මොකද හැම කියන්නේ අචේතනික දෙයක්. මේ සකස් වීම මතයි අපි වටිනාකම කලවලා තියෙන්නේ. නමුත් සත්‍ය පින්වත්නි වටින සත්‍ය වශයෙන්ම පරමාර්ථ වශයෙන්ම වටිනාකමක් තියෙනවා නම් ඒක බෙදුවමත් වටින්න ඕනේ. බෙදුවමත් වටින්න ඕනේ. බෙදුවාම වටිනාකම පේන්නේ නැත්තම් බෙදලා බලනකොට වටිනාකම පේන්නේ නැත්තම් මේ සකස් වීමටයි වටිනාකම අලවලා තියෙන්නේ. ඒ සකස් වීමට ධර්මයේ පාවිච්චි කරන වචනය මොකක්ද? සකස් වීමට අපි කියන්නේ සංකත ධාතුව. සංකතයි. එතකොට මේ සකස් වෙච්ච හැම දෙයකටම ආවේනික දෙයක් තියෙනවා. මොකක්ද? ලෝකේ සකස් වෙලා නම් ඒ සකස් වෙච්ච හැම දෙයකටම අයිති දේ මොකක්ද? උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස් අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඉපදීමක් නැසීමක් වෙනසීමක් තියෙනවා ලෝකේ සකස් වෙච්ච දේවල් වලට. ලෝකේ හැම සකස් වෙච්ච දෙයකටම ඉපදීමක් නැසීමක් වෙනසීමක් තියෙනවා. එතකොට ඉපදීමක් නැසීමක් වෙනසීමක් තියෙනවා නම් ලෝකේ සකස් වෙච්ච දෙයකට ලෝකේ සංකත ධාතුවට අයිති එයයි. එහෙනම් මේ ශරීරයක් සකස් වෙච්ච එකක් කියලා විසුරුවලා බලනකොට අපිට තේරෙනවා මේ වගේ එකතු වීමට තමයි මම මගේ රූපය කිය අපි මේ කතා කරන්නේ. මේ නාම ධර්ම පැත්තේ නෙමෙයි තවමත් අපි කතා කරන්නේ. ඔය බුදුරජාණන් වහන්සේ මතක් කළ අවබෝධය කරා යනවනේ යා සතිපට්ඨානෙ වඩන්න ඕන කියලා. සතිපට්ඨානේ පළවෙනි කායානුපස්සනාව වඩන්න කිව්වේ අර බෙද බෙදා බලනකොට වටිනාකම පේන්නේ නැහැ. ඊට පස්සේ දැන් බෙදලා බලලා උන්වහන්සේ කිව්වා මහණෙනි මේක මූල ධාතු හතරක් විදියට දකින්න කියලා. ඒක මූල ධාතු හතරක් විදියට දකිමින් භාවනා කරන එකට අපි කියනවා මොකද්ද? ඒකට කියන්නේ මොකද්ද? ධාතු මනසිකාරය. ධාතු මනසිකාරය. අර බෙද බෙද දාපු එක ගොඩවල් හතරකට ගහලා බලන්න. පඨවි කොටස් ටික එකතු කරනවා. ආපෝ කොටස් ටික එකතු කරනවා. කෙල, සොටු, මූත්‍රා, දාඩිය, කඳුළු, උරුණු තෙල්, සැරව. මේ ශරීරයේ තියෙන ওই ටිකනේ. ආපෝ කොටස් ටික. එතකොට ඔය දැන් ගොඩවල් හතරකට ගහනවා. තේජෝ කොටස් ටිකත් එකතු කරනවා. වායෝ කොටස් ටිකත් එකතු කරනවා. දැන් ගොඩවල් හතරකට ගහලා බලනවා. දැන් මේක ගොඩවල් හතරකට එහෙමවත් මොකක්වත් වටිනාකමක් වෙන්නේ නේද කියලා. ඊකල ගොඩවල් හතරකට ගහලා නිකම්ම ඉන්නේ නෑ. ඒක විශ්වයත් එක්කත් මේ ලෝකයත් එක්කත් ගලපලා බලනවා. දැන් පඨවි කොටස් 20. ඒ කියන්නේ කෙස්ලොම් නියදත් සමමස්නහර ඇට මිදුළු ආදී වශයෙන් කතා කරපු 20. ඔය කෙස්වල තියෙන පඨවි ගතියයි. මේ බාහිර ලෝකයේ තියෙන පඨවි ගතියයි. වෙනසක් නෑ. සමානයි. දතක තියෙන පඨවි ගතියයි පොඩි කිරවනාගල් කෑල්ලක තියෙන පඨවි ගතිය අතර වෙනසක් නැහැ. ධාතුවක් විදියට සමානයි. හොයන්න බෑ. ධාතුවක් විදියට සමානයි. ඒක තමයි මේ මරුණාට පස්සේ මේ පොළොවට මේක පස් වෙනකොට ඒ පඨවි කොටසටම එකතු වෙලා යනවා. ඔය මහා ලුකුට උජාරුවට නඩත්තු කර හිටියට ඒ පඨවි කොටසටම එකතු වෙනවා. ඊට පස්සේ හොයන්නත් බෑ. දැන් මේ ශරීරයේ තියෙන බොහෝම ඝන කොටස් නෙමේ අස්ථි කොටස්. මේවා දිරලා පින්වත්නි යම් දවසක රටවුණු කෑල්ලක් පොඩි කරා වගේ මේ පොඩි වෙලා යන දවසක් එනවා. එතකොට මේ පඨවි ධාතුවටම ඒක එකතු වෙනවා. එහෙමනම් මේකේ තියෙන පඨවි කොටස මේක තමයි යථාර්ථ අවබෝධය කියන්නේ. එහෙම බලනකොට පින්වත්නි අනේ මොකද්ද මේකේ සාරය කියලා Tamanටම දැනෙන්න පටන් ගන්නවා. ඒ දැනීම තුල වටිනාකමක් හිටින්නේ නැහැ හිතේ. ඒතකොට මේ පඨවි කොටසුයි බාහිර පඨවි කොටසුයි අතර වෙනසක් නැහැ කියලා සමතාවයෙන් දකින්න හිතේ. ආපෝ කොටස් මොනවද ආපෝ කොටස් කියන්නේ? ආපෝ කොටස් කියන්නේ අර ලේ කඳුළු දහඩිය මල මේ මූත්‍රා මේ විදිහට අපි කතා කරන ආපෝ කොටස් ටික. මේවයි ඇලක ගලාගෙන යන වතුරේ අතර වෙනසක් නැහැ.
ධාතුවක් විදියට සමානයි. ධාතුවක් විදියට සමානයි. මූත්‍රා ටිකක් වතුරට එකතු වුණොත් හොයන්න බෑ. ධාතුවක් විදියට සමාන නැද්ද? ලේ ටිකක් වතුරට එකතු වුණොත් ගලාගෙන යන ගඟකට එකතු වුණොත් වෙන්ව තියෙයිද? නෑ. හොයන්න බෑ. පොඩ්ඩක් එකතු වුණාට පස්සේ ටික පොඩ්ඩක් මීටර් 100ක් කරේ යනකම් නිකන් වැඩි වෙන ලේ ටිකක් එකතු වුණොත් නිකන් යන්තම් පාටට තියෙයි. අන්තිමට පාටක් නෑ. ඊට පස්සේ පහලින් සනීපෙට නාන්නත් පුළුවන්. එහෙනම් ධාතුවක් විදියට මේ ශරීරයේ තියෙන ලේවල, සොටුවල, මූත්‍රාවල, කඳුළුවල, දහඩියවල, කෙලවල තියෙන ආපෝ ධාතුවත් මේ බාහිර ආපෝ ධාතුවත් සමානද නැද්ද? සමානයි. ශරීරයේ තියෙනවා තේජෝ ධාතුවක්. සංතාපන තේජෝ ධාතුව, ජිරාපන තේජෝ ධාතුව, පාචන තේජෝ ධාතුව කියලා අපි ওই ධාතු මනසිකාරී කියද්දි කියලා තියෙනවා. දිරවන්න උදව් වෙන තේජෝ ධාතුවක් තියෙනවා. එතකොට මේ ශරීර අතපය චලනය කරන්න අයිති තේජෝ මේ ශරීරයේ තුල දවන තවන ගතියක් තියෙන තේජෝ ධාතුවක් තියෙනවා. චලනයට අයිති වායෝ ධාතුවනේ. එතකොට පින්වත්නි මේ ශරීරයේ දිරවීමට අයිති තේජෝ ධාතුව. දවන තවන ගතියට අයිති තේජෝ ධාතුව. ඒකයි මේ ඉර එළියේ තේජෝ ධාතුවයි අතර වෙනසක් නැහැ. සමානයි. ධාතුවක් විදියට සමානයි. වායෝ ධාතුව මේ හමාගෙන එන හුළඟේ පවතින වායෝ ධාතුවයි. හමාගෙන එන හුළඟේ පවතින වායෝ ධාතුවයි. මේ ශරීරේ මේ අතපය නමන්නේ වායෝ ධාතුව නිසා. වායු ධාතුවේ පැති කීපයක් තියෙනවා. ආස්වාස ප්‍රාස්වාස කිරීමේ වායෝ ධාතුව නිසා. ආහාර පාන තල්ලු කරන්නේ වායෝ ධාතුව නිසා. වායෝ ධාතුව. එතකොට මේ අතපය චලනය කරන්න බෑ වායෝ ධාතුව නැත්තම්. වායෝ ධාතුවේ ක්‍රියාත්මක වීමක් මේ තියෙන. මම අත හොලවනවා නෙමෙයි වායෝ ධාතුව ක්‍රියාත්මක වෙනවා. ඒකට අයිති සාධක ගොඩාක් තියෙනවා. මම අත හොලවනවා, මම ඇවිදිනවා, මම කනවා, මම බොනවා කිව්වට මෙතන මේ ධාතුන්ගේ ක්‍රියාත්මක වීමක් තියෙන්නේ කියලා අර මූලික පදනමටම ගිහින් බලනවා. බලනකොට පින්වත්නි තේරෙනවා මේ බාහිර ලෝකයේ තියෙන හුළඟේ තියෙන වායෝ ධාතුවයි මා තුල ක්‍රියාත්මක වෙන වායෝ ධාතුවයි අතර වෙනසක් නැහැ. ධාතුවක් විදියට සමානයි. ධාතුවක් විදියට සමානයි. එහෙමනම් මේ මූල ධාතුව ඇති වී නැති වී යනවා නම් මා තුල පවතින මේ ධාතුන්ගේ ක්‍රියාත්මක වීමත් ඇති වී නැති වී යන බව දැනගන්නවා. එතකොට මේකට වටිනාකමක් දුන්නේ කොහෙන්ද? මේකට වටිනාකමක් දුන්නේ සිතින්. සිතින්. සත්‍ය වශයෙන්ම වටිනාකමක් පවතිනව නෙමෙයි. මොකද සත්‍ය වශයෙන්ම වටිනාකමක් පවතිනවා නම් ඒක හැමෝටම වටින්න ඕන. ඔබේ දරුවා ඔබට වටිනවා වුණාට ඔබේ දරුවා අල්ලපු ගමේ කෙනෙකුට වටින්නේ නැහැ. එහෙනම් වටිනාකම අලවලා තියෙන්නේ කොහෙන්ද? සිතින්. සිතින් අලවලා තියෙන්නේ. එතකොට මේ වටිනාකම සිතින් අලවාගෙන ඉන්න තාක්කල් පින්වත්නි දුක හට ගන්නවා. මොකද මේ ඔක්කොම මගේ වසඟේ කෙනෙක් කියන පුළුවන් ඉතින් තමන්ගේ දරුවට තමන් ආදරය කරන්නේ නැත්නම් කවුද ආදරය කරන්නේ? මේ ආදරය කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. මේ අනිත්‍ය දුක අනාත්මේ තේරුම් අරගෙන ඉන්න. මේවා ඔබේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා හිතාගෙන ඔබ තුල පවතින මුලාවක්. ඒ මුලාව පවතින තාක්කල් පින්වත්නි ඔබට දුක හට ගන්නවා. දුක හට ගන්නවා. මේ හිතින් දුන්න වටිනාකම යම් දවසක අයින් වෙලා ගියොත් හිතෙන් දුන්න වටිනාකම අයින් වෙච්ච දවසටයි පින්වත්නි දුක නිමා වෙන්න පටන් ගන්නවා. දුක නිමා වෙන්න පටන් ගන්නවා. අනවශ්‍ය වටිනාකමක් හිතින් අලවගෙනයි අපි මේ දඟලන්නේ. අනවශ්‍ය වටිනාකම. දැන් බුදුරජාණන් වහන්සේ අපිට මේ විදිහට බලනකොට උන්වහන්සේ අන්තිමටම පැහැදිලි කළා තමන්ගේ හිතේ උපදින ධර්මයන්ටයි වටිනාකම දීලා තියෙන. දැන් බෙද බෙදා යනකොට මේවාට හිතෙන් දුන්න වටිනාකමමයි ගැටලුව.
සතර මහා ධාතුන්ගේ ක්‍රියාත්මක වීමක් කියලා Tamanගෙම හිතෙන් දකින්න පුළුවන් වුණොත් ඒ දැක්ම පින්වත්නි හරිම ප්‍රශස්ත එකක්. හරිම ප්‍රශස්ත එකක්. ඒ විදිහට බලන්න ඔබේ කතාවත් ওই විදිහට බලන්න ඔබේ දරුවගේ කතාවත් බලන්න. ඔබේ ආදරය කරන කෙනාගේ කතාවත් බලන්න. එතකොට පින්වත්නි අර වටිනාකම පේන්නේ නැතුව යනවා. වටිනාකම පේන්නේ නැතුව යනවා. වටිනාකම පේන තාකල් විතරයි පින්වත්නි හිතේ රාගයක් උපදී. රාගය කියන්නේ මොකක්ද? රාගය කියන්නේ ඇලීමට. ඇලීමක් පවතිනවා නම් මිනිස්සු ඇලිලා ඉන්නේ වටිනාකම පේනකන් විතරයි. හිතින් වටිනාකම අඩු වෙනකොට පින්වත්නි ඒ අඩු වෙච්ච තැන්වල මිනිස්සු ඇලෙන්නේ නැහැ. මිනිස්සු ඇලෙන්නේ නැහැ. වටිනාකම පේන තාක්කල් විතරයි මිනිස්සු ඇලෙන්නේ. වටිනාකම පේන්නේ නැත්නම් ඇලෙන්නේ නැහැ. වටිනාකම හිතෙන් දුන්න එකක් නම් සිතුවිලි ටිකක් ඇති වෙලා නැති වෙලා යාමක් විතරයි මෙතන සිද්ධ වෙන්නේ. සත්‍ය වශයෙන්ම වටිනා දෙයක් නැහැ. සිතුවිලි ධර්ම හිතේ ඇති වෙනවා ඒවා එතනම නිරුද්ධ වී යනවා කියලා දැක්කොත් එහෙම පින්වත්නි වටිනාකම හිතින්නේ. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ කයේ කතාව තේරුම් ගත්ත ශ්‍රාවකයා, ඒ කියන්නේ රූපේ කතාව තේරුම් ගත්ත ශ්‍රාවකයා නාම ධර්මයන්ගේද කතාව තේරුම් ගත යුතුයි. ඒ නාම ධර්මයන්ගේ කතාව තේරුම් ගැනීමත් රූපේ කතාව තේරුම් ගැනීමත් කියන දෙක අයිති වෙනවා. මොකටද? නාම රූප පරිච්ඡේදක ඥානෙට. මොකද අපි හැම වෙලාවකම කියන්නේ මේ නාම රූප ධර්මයන්ගේ පහළ වීමෙන් තමයි ආයතන ලෝකේ සකස් වෙන්නේ. නාම රූප පත්‍ය සලආයතන. නාම රූප ධර්මයන්ගේ කතාව ඇති වෙන තාක්කල් විතරයි ආයතන පහළ වෙන්නේ. එතකොට නාම රූප ධර්මයන්ගේ එකතු වීමට කියනවා මොකද්ද? ආයතන කියලා. ආයතන කියලා. එතකොට නාම රූප ධර්මයන්ගේ එකතු වීමට ආයතනයක් කියලා කියනවා. නාම රූප පත්‍ය සලආයතන. නාම රූප පත්‍ය සලආයතන. එතකොට මේ නාම රූප ධර්මයන්ගේ එකතු වීමක් තමයි මෙතන තියෙන්නේ. ඒ එකතු වෙච්ච තැනක තමයි අනවශ්‍ය විදියට හිතේ වටිනාකමක් හිටින්නේ කියලා දැනගත්තට පස්සේ එයාට රූපයත් විසුරුවලා බලලා නාමයත් විසුරුවලා බලනකොට එයාට තේරෙනවා මෙතන නාම රූප ධර්ම ටිකක් නාම රූප පරම්පරාවක් ඇති වෙලා නැති වෙලා යනවා මිනා මම දැකපු රූපේකුත් නැහැ. මම අහපු සද්දයකුත් නැහැ. මට දැනිච්ච ගඳ සුවඳකුත් නැහැ. මට දැනිච්ච රසයකුත් නැහැ. මට දැනිච්ච පහසකුත් නැහැ. මට හිතිච්ච දෙයක්කුත් නැහැ. සත්‍ය වශයෙන්ම සිද්ධ වුණේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් පමණමයි. එච්චරමයි. එච්චරමයි. ඇයි? බෙද බෙදයි අපි බලන්නේ. අපේ ක්‍රමයේ බෙදන එක. හාම්බෙච්ච හැම එකක්ම බෙද බෙද බලන්නයි අපිට භාගතුන් වහන්සේ වදාළේ. ආචික්කන, දේශනා, පඤ්ඤපනා, පට්ඨපනා, විවරණ, විභජන. මොකද මේකේ මේ තුල අපි තුල මෝහයක් පවතිනවා. සත්‍ය වශයෙන් සාරයක් ඇත කියලා. මගේ වසඟේ පැවැත්විය හැකි දෙයක් මේ තුල ඇත කියලා මේ රූපේටත් මුලාවටපත් වෙලා ඉන්නවා. ඒ අනවශ්‍ය වටිනාකමක් හිතෙන් දීලා තියෙනවා. ඒතකොට මේ වටිනාකම තියෙන තාක්කල් නම් උපදින්නේ. මේ වටිනාකම නැති වෙන විදිහටයි දැන් කල්පනා කරන්න ඕනේ. ඒකට ලස්සන ක්‍රමයක් බුදුරජාණන් වදාලා මහණී තම තමා විසින්ම බෙද බෙද බලන්න කිව්වා. බෙද බෙද බලන්න කිව්වා. ඒ බෙදනකොට වටිනාකම තියෙනවා නම් ඒක පරමාර්ථයක් කිව්වා. මේ ලෝකේ තියෙන සම්මුතිය සහ පරමාර්ථය කියලා දෙයක්. සම්මුති වශයෙන් මේ ශරීරයට මම කිරි බණ්ඩා පුංචි බණ්ඩා මගේ දරුවා මේ විදිහට විවහාර කළාට මම මගේ කියලා විවහාර කළාට නමුත් සත්‍ය එහෙම විවහාර කරන්න එපා කියලා නෙවෙයි කියන්නේ. නමුත් මේ විවහාර කළාට සත්‍ය වශයෙන් මේකේ වටිනාකමක් නැති බව තේරුම් ගන්න. මේ සත්‍ය වශයෙන් මේකේ වටිනාකමක් නැහැ. මම නම් මගේ නම් මගේ ආත්මෙම නම් මට ඕන විදියට තියෙන්න එපායි. මම මගේ ආත්මේ නම් ඒක මට ඕන විදියට තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕන. මමය මගේ ආත්මය කියලා සත්‍ය වශයෙන් මේකට වටිනාකමක් තියෙනවා නම් මොකද මම කැමති නෑ පින්වත්නි දුකටපත් වෙන්න.
මම කැමති නෑ මේ රූපේ ඇත්තටම මම නම් මේ රූපේ මගේ නම් මේ රූපේ මගේ ආත්මය නම් මේ රූපේ රැලි වැටෙනවට මම කැමති නෑ. එතකොට මේ ඇහැ පෙනෙන එක අඩු වෙනවට මම කැමති නෑ. මගේ කොණ්ඩේ සුදු වෙනවට මම කැමති නෑ. මගේ දත් ගැලවෙනවට මම කැමති නෑ. නමුත් මං කැමති නෑ නැති වුණා කියලා මට පුළුවන් ද සුදු වෙන එක නවත්තන්න? රැලි වැටෙන එක නවත්තන්න පුළුවන්ද? දිරණ එක නවත්තන්න පුළුවන්ද? ඇහි සුදේන එක නවත්තන්න පුළුවන්ද? බෑ. එහෙනම් මට ඕන විදිහට තියාගන්න බැරි නම් මේකට මගේ ආත්මය කියලා පරමාර්ථයක් වශයෙන් හිතන එක වැරදි නැද්ද? මොකද මගේ නම් මට ඕන විදිහට තියෙන්න එපායි. ඒ වුණාට මේක මට ඕන විදිහට නෑ. මට ඕන විදිහට පවත්වන්න බෑ. එහෙනම් මේක මම කියලා හිතුවට ඇත්තටම මම නෙමෙයි. මගේ නෙමෙයි. මගේ ආත්මය කියලා ගන්න සාරයක් නැති බව තම තමා තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගැනීම තමයි පුද්ගලයා අවබෝධය කරා පමුණුවන්නේ. මොකද මේ අවබෝධය කරා පැමිණෙනකොට එයාට තේරෙනවා මේ හැම අත්දැකීමක් තුළම සිද්ධ වෙන සංසිද්ධිය තමයි මේ නාම රූප ධර්මයන්ගේ එකතු වීම. මේ නාම රූප ධර්මයන්ට මම හිතින් අනවශ්‍ය වටිනාකමක් දුන්නා. රූපයටත් වටිනාකමක් දුන්නා, හැඟීමටත් වටිනාකමක් දුන්නා. නාම ධර්ම. එතකොට මේ පේන මට්ටම තුල, රූපය දකින මට්ටම තුල, ශබ්දය ඇහෙන මට්ටම තුල, නාසයට ගඳ සුවඳ දැනෙන මට්ටම තුල, දිවට රහ දැනෙන මට්ටම තුල මට රහ දැනෙනවා කියලා මම මේ පැත්තේ රහ විඳින මම ඉන්නවා කියලා හිතුවට, ඔය රහ මට තමයි දැනෙන්නේ කියලා හිතුවට, සත්‍ය වශයෙන්ම සිද්ධ වෙන්නේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් පමණමයි. රූපයක් දකින්නකොට, තමන්ගේ දරුවා දකින්නකොට, දරුවා දකින්න මම මෙහි ඉන්නවා. ඔය දරුවා මගේ. දෙපැත්තටම වටිනාකම ගිහින් නේද? දරුවත් මගේ, දරුවා දකින්න මමත් මෙහි ඉන්නවා. ඔය කටහඬක් දරුවගේ, කටහඬ අහගන්න මමත් මේ පැත්තේ ඉන්නවා. අන්න එළියටත් වටිනාකමක් ගිහින් ඇතුළටත් වටිනාකමක් පවරගෙන. ඔය රූපේ අපේ මහත්ය දකින්න මමත් මේ පැත්තේ ඉන්නවා. ඔය රූපේ අපේ නෝනගේ, ඔය නෝන දකින්න මම මේ පැත්තේ ඉන්නවා. මම මෙහි ඉන්නේ. එහෙනම් ඇතුළටත් වටිනාකම සාමාන්‍ය අසුරුතුවක් පෘථග්ජනික කියන උන්නෝකට. ආයතන 6 ඔස්සේ මගේ ආත්මය කියලා අධිපති භාවයක් පවරාගෙන පනවාගෙන ඉන්නවා. ඒ තමයි අසුරුතුවක් පෘථග්ජනය. එයා බාහිරටත් වටිනාකම අලවනවා, ඇතුළටත් වටිනාකම අලවනවා. මගේ ආත්මය කියලා. ඔන්න ඔය වටිනාකම යම් දවසක කැඩිලා ගියොත් එදාට ආයි උපදින්නේ නැහැ පින්වත්නි. එදාට ආයි උපදින්නේ නැහැ. ඔය බාහිර ලෝකේටත් අභ්‍යන්තර ලෝකේටත් වටිනාකම දෙන තාක්කල් විතරයි උපදින්නේ. ඒ දක්වා විතරයි උපදින්නේ. ඒ වටිනාකම යම් දවසක දුන්නේ නැත්තම්, වටිනාකම දෙන එක අතහැරියොත්, ඒ වටිනාකම දෙන එක අතහැරලා දාපු දවසට එයා උපදින්නේ නැහැ. ඒ වටිනාකම නැති වෙන ආකාරයට ඒක මේ හාමුදුරුවෝ කිව්වනේ අපි වටිනාකම තියන්න හොඳ නෑ. එහෙම නෙමෙයි. Tamanගෙම හිතින් මේ සත්‍ය දකින්න ඕන. දැක්කට පස්සේ එයා තුල નિરાයාසයෙන් වටිනාකම හිටින්නේ නෑ පින්වත්නි. ආයාසයෙන් නෙමෙයි. નિરાයාසයෙන් වටිනාකම හිතෙන්නේ නෑ. ඒකට පල්ලවෙනියෙන් දිනු කරගන්න ඕන ඥානය තමයි නාම රූප පරිච්ඡේදක ඥානය. එතකොට නාම රූප ධර්ම ටිකක් විදියට පේන්න පටන් ගන්නවා. පේනකොට වටිනාකම හිතින්නේ. මට පේන ඇහත් මෙහි තියෙනවා, රූපයත් එහා පැත්තේ තියෙනවා කියලා හිතුවට, ඔය පේන රූපයත් මට කොට මේ ඇහින් රූප දකින්නකොට මොකක්ද අනේ දැකලා අල්ලගන්න තියෙන්නේ, මෙතන තියෙන්නේ මේ ඇස සම්බන්ධ නාම රූප ධර්මයන්ගේ එකතු වීමක්. නාම රූප ධර්ම නිරුද්ධ වෙනකොට පේන මට්ටම නිරුද්ධ වී යනවා. පෙනිපෙනී නිරුද්ධ වෙලා යන රූපයත් මගේ, මේ පෙනිපෙනී නිරුද්ධ වෙන ඇහත් මගේ කියලා මං හිතාගෙන හිටියට මෙතන ඇහි ක්‍රියාත්මක වීම තුල නාම රූප ධර්මයන්ගේ එකතු වීමටයි පේන මට්ටම ඇති වෙන්නේ. මේ පේන මට්ටම තුල මමය, මගේ ආත්මය කියලා
වහ වැටිලා ඡන්දයක්, නන්දියක්, රාගයක්, තෘෂ්ණාවක් හදාගෙන ඒවා කෙරෙහි ඇලෙමින්, ගැටෙමින්, මුලා වෙමින් ගියාට සත්‍ය වශයෙන්ම සිද්ධ වුණේ ඇස සම්බන්ධ නාම රූප ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් පමණමයි කියලා යම් දවසක මේ ආකාරයෙන්ම ඇසටද, කනටද, නාසයටද, දිවටද, කයටද, මනසටද හය පැත්තකින් ඕක Taman තුල ප්‍රත්‍යක්ෂ වුණොත් ඒ ආයෙ උපදින්නේ නැහැ. ඔච්චරයි උපද නිරුද්ධ වෙන විදිය. නමුත් අපිට මේ වගේ වටිනාකමක් පේනවා. ඒ වටිනාකමක් පේන තාක්කල් අපි උපදිනවා. අන්න ඒ නිසා එයා සම්මා දිට්ඨිය උපදවාගත යුතුයි. පළවෙනියෙන් කරන්න ඕන අන්න ඒකයි. මොකද පළවෙනියෙන් කරන්න ඕන? සම්මා දිට්ඨිය. හරි දැක්මක් හදා ගන්නවා. දැන් ඇහැට පේන පේන මට මම මේ පැත්තේ ඉන්නවා මේ පේන දේ මට ආйти කියලා මම මගේ මට කියලා ඇස සම්බන්ධ ක්‍රියාවලියට දැක්කට ඇස සම්බන්ධ නාම රූප ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් පමණයි සිද්ධ වෙන්නේ කියන සම්මාදිට්ඨියෙන් දැක්කහම ආයතන හය පිළිබඳව Taman තුල සම්මාදිට්ඨික වුණොත් ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය. ඔන්න ඔය විදිහට Tamanගේ ලෝකය නිවැරදි ආකාරයෙන් දැකගත්තට පස්සේ ලෝකයට වටිනාකමක් හිටින්නෙත් නෑ. තමා තුළ වටිනාකමක් තියනවා කියලා කතා කරගන්න දෙයක්වත් නෑ පින්වත්නි. වටිනාකම නැති තාක්කල් වටිනාකම් නැති දේවල් අපට අතහැරෙනවා මිසක් උපාදානෙ වෙන්නේ නෑනි පින්වත්නි. උපාදානයේ නිසානේ භවය සකස් වෙන්නේ. වටිනාකමක් නැති නිසා උපාදානයක් සිද්ධ වෙන්නේ නෑ. උපාදානයක් නැත්තම් උපාදානයක් නැති වෙච්ච තැනක භවයක් කොහෙන්ද? උපාදාන නිරෝධා භව නිරෝධෝ. උපාදාන නිරෝධෝ භව නිරෝධා. උපාදානේ නිරුද්ධ වෙනකොට භවේ නිරුද්ධ වෙලා යනවා. භවේ නිරුද්ධ වෙනකොට භවේ නිසා යම් જાතියක් පහළ වෙනවා නම් જાතිය නිරුද්ධයි. જાතිය නිරුද්ධ වී යනකොට ජරා මරණත් නිරුද්ධයි. මොකද ජරා මරණ ඇති වෙන්නේ උපන් නිසා. උපන් නිසා ඇති වෙන ජරා මරණ උපදින්නේ නැති කෙනෙකුට ජරා මරණ කොහින්ද? සියලුම දුක නිරුද්ධ වෙලා යනවා. දුක්ඛ දෝමනස් උපායාස නිරුද්ධಂತಿ. සියලුම දුක් දොම්නස් කායික මානසික පීඩා සියල්ලම නිරුද්ධ වී යනවා. අන්න ඔතනයි නිරෝධය සාක්ෂාත් වෙන්නේ. ඒ බඳු නිරුද්ධ වීමක් පිණිස මේ අවබෝධය ධර්මයේ උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරමින් දේශනාව නිමා කරනවා.